අයිබෝවන් ඉතින් www.windowscape.lk සමගින් මම ඔමාල් පෙරේරා. අපි මේ ඉන්ට්‍රොඩක්ෂන් කෝස් එකේ පහුගිය වීඩියෝස් වල කතා කරා මොකද්ද මේ MVC කියන්නේ කියලා. ඊට පස්සේ ASP.NET කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ වෙබ් ෆෝම්ස් වල තියෙන අවාසි සහ ඇයි අපි ASP.NET MVC පාවිච්චි කරන්න ඕනේ මේ වගේ දේවල් පොඩ්ඩක් කතා කරා. අපි අන්තිම වීඩියෝ එකෙන් කතා කරා කොහොමද මේ ASP.NET MVC වල ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරලා ඊට පස්සේ ඒක චුට්ටක් එඩිට් කරලා ඒකේ අවුට්පුට් එක එන විදිහ ගැන දේවල් ගැන තමයි අපි අන්තිමට කතා කරේ. දැන් මේ model 2 එකේ අපි කතා කරන්නේ creating and configuring models කියන කොටස. ඒ කියන්නේ අපි මේ models හදන්නේ කොහොමද? ඒක පොඩ්ඩක් අපිට ඕන විදිහට configure කරගන්න කොහොමද කියන දේවල් තමයි මේ model 2 එකෙන් කතා කරන්නේ. අපි යමු model 2 එක ඇතුළට ගිහිල්ලා මේක ඇතුලේ කොහොමද අපි කොටස් ටික බෙදාගෙන තියෙන්නේ කියලා බලමු. දැන් model එකේදී මූලික වශයෙන්ම කතා කරනවා මේ model එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ model එක create කරගන්න කොහොමද? ඒක configure කරගන්න කොහොමද? ඊට පස්සේ කොහොමද මේ model එක design කරගන්නේ? attributes කියන්නේ මොනවද model එකකට? ඊට පස්සේ customize කරන්නේ කොහොමද? validate කරන්නේ කොහොමද? මේ වගේ දේවල් තමයි අපි මේ model එක create කර ගැනීම කියන එකෙන් කතා කරන්නේ. ඊට පස්සේ advanced model concepts වලට කතා කරනවා අපි මොකද්ද මේ MVVM කියන්නේ? ඊට පස්සේ view model කියන්නේ මොකද්ද? ඇයි මේ model අපිට ඕන වෙන්නේ? ඒ කියන්නේ කොහොමද ඒක අපිට වැඩ පහසු කරන්නේ? මේ වගේ දේවල් අපි advanced model concepts එකේදී කතා කරනවා. අපි සරලව කිව්වොත් එහෙම ගොඩක් model එක ඇතුළට ගිහින් කතා කරන්නේ නැතුණාට අපි model එකක අවශ්‍ය මූලිකම කොටස් මේ introduction course එකේදී cover කරනවා. මේක ගොඩක් basic side එකකින් නිසා මේක ඇතුළට ගිහින් model එක කියන්නේ මොකද්ද කියලා ගැඹුරට කතා කරන්නේ තේරුමක් නැහැ. අපි මේ module වලට තියෙන සියලු දෙයක්ම මේ model එකේදී කතා කරමු. ඉතින් ඇත්තටම model එක කියන්නේ මොකද්ද? අපි මේක පහුගිය වීඩියෝ වල කතා කරා. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම model එක කියන්නේ class එක. ඔයා C# වල class එක define කරලා ඒක තුළ methods දෙක තුනක් define කරන්න දන්නවනේ. ඔයා මේ model එකක් හදාගන්න විදිය කියන්නේ දන්නවා. මේක එච්චරටම simple. මොකද මේ MVC වලදී හරිම ලේසියි ඔයාට මේ model එකක් create කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ Visual Studio වල MVC වලට අදාළව model එකක් create කරගන්න කියලා. ඉතින් අපි එහෙනම් දැන් යමු Visual Studio වලට. හරි. අපි දැන් මෙහෙම කරමු. දැන් මේ course එක introduction course එක නිසා ගොඩක් basics වල ඉන්න ඇතිනේ. ඒක නිසා අපි අර ගිය පාර හදපු අපේ MVC store music store project එක develop කරන්න යන්නේ නැතුව අපි ඊට කලින් පොඩි super basics චුට්ටක් කරලා. මොකද ඒක මම හිතනවා ගොඩක් වෙලාවට හැමෝටම හොඳයි කියලා. ඒක නිසා අපි දැනට අලුත් project එකක් හදමු. ඉස්සෙල්ලා මේ පොඩි basics ටික කරලා ඉන්න. ඉතින් මම හිතනවා අපි ගිය පාර project වීඩියෝ එකේදී කතා කරා කොහොමද අලුත් project එකක් create කරන්නේ. ඒකේ මොනවද අපි සැලකිය යුතු options මොනවද? හරි විදිහට project එකක් create කරන්නේ කොහොමද? ඉතින් ඒ විදිහට දැන් අපි අලුතෙන් project එකක් හදාගන්න. මෙතනින් ඔයගොල්ලෝ new project ගිහිල්ලා templates වල තියෙන Visual C# web වල තියෙන ASP.NET web application select කරන්න. ඊට පස්සේ මම මේකට නමක් දෙනවා super basics MVC.
MVC සිලෙක්ට් කරලා මෙතන add unit test කරන එකට ටික් check box එක ටික් එක දාලා මෙතන host in the cloud කියන ටික එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි දැන් host කරන්නේ මෙතන නිසා. ඊට පස්සේ ඔයගේ කරන්න අපි project එක create වෙන විදිය අපිට දැන් බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි project එක create කරලා තියෙනවා. අපිට මෙතන බලා ගන්න පුළුවන් අපි ගිය පාරත් කතා කරා මෙන්න මේ folders තුන ගැන අපිට අපි සැලකිය යුතු මත වෙන මේ controllers, models සහ view කියන තුන තමයි අපි මේ MVC කියන එකට අදාළව කතා කරන්නේ. ඉතින් අද මොඩියුල් එකේ විශේෂයෙන්ම කතා කරන්නේ මෙන්න මේ models කියන එක වෙන මේ models කියන එකේ දැනට තියෙනවා accounts, identity, manage view, models කියලා. දැන් අපිට මේක කරන්න දැන් අද අපි බලාපොරොත්තු වෙන තමයි පොඩි album කියලා model class එකක් අරගෙන ඒකේ පොඩි වෙනස්කම් කීපයක් කරගෙන යන එක තමයි. දැන් මෙතනදී අපි මුලින්ම මේ models කියන directory එක ඇතුළේ class එකක් add කරගෙන ඉන්නවා. ඒක add කරන්නේ මෙතන right click කරලා module වල right click කරලා add ගියා. එතනින් class. මෙතන අපි name එකක් දෙන්න ඕන අපේ class එකට. class එකට නමක් දුන්නොත් album. ඉතින් class එක select කරලා add. හරි. දැන් මෙන්න මේ විදිහට album කියන class එක add වෙලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක. දැන් අපි මේවට properties add කරනවා. මේ property එක කියන්නේ අපි අපිට view එකේදී පෙන්වන්න ඕන දෙයක්. මේ හැම එකක්ම property එකක් විදිහට දුන්නහම අපිට මෙතනදී පුළුවන් ඉස්සරහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒවට අදාළ වෙන attributes ඊට පස්සේ ඒ වගේ ගොඩක් information මෙන්න මෙතනදී ලබා දෙන්නේ. ඒ හැම එකක්ම ඒ අදාළ තැන්වලදී userට බලා ගන්න ඕන විදිහට. ඉතින් property එක add කරනකොට Visual Studio වල මේක ගන්න පාවිච්චි කරලා නැත්තම් මෙන්න මෙහෙම පුළුවන් property එක add කරන්න. මේක Visual Studio වල feature එකක් code snippets. ඉතින් අපි බලමු කොහොමද ඒක add කරන්නේ කියලා. ඔයා type කරන prop කියලා type කරලා tab එක දෙපාරක් press කරන්න. මේ වගේ press කරනවා. ඔයාට බලා ගන්න පුළුවන් automatically code එක generate වෙනවා. මෙතන තියෙන්නේ property type එක. ඊට පස්සේ එන්නේ property name එක. දැන් අපි බැලුවොත් එහෙනම් මේ property add කරන එකේදී මෙතන අපි කතා කරපු විදිහට property type ඊපස්සේ මෙතන property name. මට මෙතන දුවන වෙනවා properties දෙකක් add කරන්න. album id එකයි album name එක. මම ඒකින්ද මගේ album id එක data type එක int ඊට පස්සේ මගේ මෙතන property name විදිහට album id එක දෙන්න ඕනේ. album id. ඊට පස්සේ තව property එකක් ඕනේ. IMAX prop tab එක දෙපාරක් එතන string. ඊට පස්සේ මෙතන name.
දැන් ඔය විදිහට මම ප්‍රොපර්ටිස් දෙකක් දුන්නා. දැන් ඊට පස්සේ අපි කරගන්න ඕනේ මේ මොඩල් එකට අදාළ කන්ට්‍රෝල් එකක් ඇඩ් කරගන්න. මේ කන්ට්‍රෝල් එක ඇඩ් කරගන්න අපි මේක බිල්ඩ් කරගෙන ඉන්නවා. බිල්ඩ් කරන control shift B press කරලා හරි එහෙම නැත්නම් මෙතන ඉන්නේ build solution කියන option එක තෝරගන්න. මේ build කරන එක හේතුවක් තමයි දැන් අපි ඊළඟට controller එක add කරන්නේ දැන් controller add කරනකොට එතනදී මේ scaffoldings කියන දේ පාවිච්චි කරනවා. ඉතින් ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ මේ reflections පාවිච්චි කරලා සහ assemblies observe කරනවා. ඉතින් build කරන එක තාමත් වැදගත් මේ control එකක් add කරගන්න ප්‍රථම. ඉතින් අපි control එක add කරගන්න යන්න ඕනේ මෙන්න මේ controller කියන directory එකට ගිහිල්ලා right click කරලා add ඊට පස්සේ controller. මෙතනදී අපි entity framework වලින් නෙමෙයි දැනට කරන්නේ ඒ වුණාට ඉස්සරහට entity framework වලින් කරන්නේ entity framework කියන්නේ එක විදිහක ගත්තොත් එහෙම ඒක එක්තරා විදිහක database layer එකක් ඒකෙන් හරි ලේසි අපිට code අඩු ප්‍රමාණයකින් project එක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක super basics නිසා අපි දැනට නිකන් normal MVC5 controller with read and write actions කියලා option එක click කරලා ඒකේ add කරමු. මෙතනට මම controller එක නමක් දෙන්නම්. මෙතන controller එක නමක් දෙන්න. album controller add කරමු. දැන් මේ විදිහට controller එක add වෙලා තියෙනවා. ඔයාට controller එක ඇතුලේ මෙන්න මේ වගේ මේ album controller කියන එක බලන්න පුළුවන්. දැන් බැලුවොත් එහෙම මොකක්ද මේ album controller එකෙන් ඇත්තටම කරන්නේ? දැන් ඇත්තටම මේ album controller එකෙන් කරන්නේ අපි දැන් ඔයාට මතක ඇති අපි ඉස්සෙල්ලා වීඩියෝ වල කතා කරා මේ controller එකට තමයි request එක එන්නේ කියලා. දැන් හිතන්න මේක file based system එකක් වගේ නෙමෙයිනේ. ඒ කියන්නේ මේක මේ class එක ඇතුලේ තියෙන method එක තමයි execute වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගියොත් එහෙම මේක URL එක වගේ આવුත් එහෙම ඉස්සරහා URL එකේ කොටස /album details කියලා type කරොත් එහෙම මෙන්න මේ කියන action method එක තමයි execute වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ view එක user ට පෙන්වනවා. දැන් මේ වගේ තැනකදී අපිට ඕන වෙනවා මේක ඇතුළේදී වෙන දේ හදාගන්න. ඉතින් මම මේ details කියන method එක ඇතුලේ තමයි මගේ process එක කරන්න හිතන්නේ. මම හිතන්නේ නිකන් අපි මේ URL type කරාම album එක විදිහට sample album කියලා මෙතන print වෙන්න තමයි මට ඕනේ. මම මේකට code line එක තුනක් ලියනවා. දැනට ඔයාලට මේක පොඩ්ඩක් තේරෙනව අඩු වුණත් මේක අපි සම්පූර්ණයෙන්ම කරලා ඉවරුනාට පස්සේ ඒ කියන්නේ මේ web app එක run කරාම ඔයාලට තේරෙයි මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා. ඉතින් මෙතන මම new album එකක් හදාගන්නවා. ඊට පස්සේ ඒ album එක return view එක හරහා return කරන විදිහට තමයි මම කරන්න හිතන්නේ. මෙන්න මෙතනදී අපිට මෙන්න මේ models එක ඇතුලේ තියෙන album.cs එක import කරගැනීම සිදු කරන්න වෙනවා. ඒක නිසා එතන උඩට ගිහිල්ලා control dot press කරන්න. එතකොට option එකක් දෙනවා. පළවෙනි option එක using super basic MVC
.models කියන එක මෙතන පාවිච්චි කරන්න කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා මෙන්න මේ ක්ලාස් එක තුළ තියෙන properties මෙතනින් ලේසියෙන් ලබා ගන්න. දැන් මෙතන අපි ටයිප් කරමු album id සමානයි id name ඉතල සරලවම කරේ පොඩි ඇල්බම් එකක් හදාගන්නයි. දැන් මෙතන ඇල්බම් ID එක විදිහට මේ details කියන method එකේ parameter එකක් විදිහට ID එක input කරාම ඒ ID එක තමයි මෙන්න මෙතන ගන්න. දැන් අපි මෙතනදී කරගත්තේ sample album එක හදලා ඒක මේ return view එකට album එක දාගත්ත එකයි. දැන් අපි මෙතන හදාගන්න ඕනේ view වෙනකොට album එක user ට ඉදිරිපත් කරන විදියට. දැන් ඒකට අපි මෙතන right click කරලා add view කියන option එක select කරනවා. දැන් මෙතන add view කියන option එක select කරාම මෙන්න මේ views කියන folder එක ඇතුළට අලුතෙන් අපිට අදාළ මේ album control එකට අදාළව view එක සාදා ගැනීම තමයි අපේ අවසාන goal එක වෙන්නේ. දැන් view name එක අපි details විතර දීලා template එක details කියන එක select කරන්න ඕනේ. මොකද මම ඉන්නේ මෙන්න මේ details කියන method එක ඇතුලේ. ඊට පස්සේ model class එක album දැන් data context class එකක් නැහැ. ඒක නිසා හිස් කියලා මෙතන add කිරීම කරගන්න ඕනේ. දැන් ඔයාලට හොඳ ආකාරව පේනවා මෙන්න මෙතන details.cs html කියන අපේ view එකේදී මෙන්න මේ විදිහට model name එක display කරන්න හැදිලා තියෙනවා කියලා. දැන් මෙතන හොඳට බලන්න අපේ ID එක මෙතන පෙන්වන්නේ නැහැ. එහෙම වෙන්නේ මේ Visual Studio වල තියෙන feature එක නිසා. දැන් අතර බැලුවොත් ASP.NET වලින් intelligent විදිහට තෝරගන්නවා මොනවද පෙන්වන්න ඕනේ මොනවද පෙන්වන්න ඕනේ නැති කියලා. මොකද ID කියන දේවල් අපිට විතරක් පේන විදිහට තිබ්බාම හොඳටම ඇති. මොකද ඒවා එළියට පෙන්වන්න ඕනේ නැහැ. හරි දැන් අපි මේක build කරලා run කරලා බලමු. ඇත්තටම බැලුවොත් එහෙම මේ run වෙන වෙලාවේදී හරි මේ එකක් වෙනවා කියලා මම බලාපොරොත්තු වුණා. මොකද දැන් බලන්න මෙහෙම එකක් එන්නේ ඇයි කියන්නේ. දැන් මෙතන album details කියන එක විතරයි තියෙන්නේ. ඒත් අපේ method එකේ තියෙන්නේ මෙන්න මෙතන album control එකේ detail එක ආවට පස්සේ එතන parameter එකක් අපිට අවශ්‍ය වෙනවා. දැන් මේ parameter එකේ එන ID එක තමයි album ID එක විදිහට set කරන්නේ. දැන් මේ ID එක null වුණොත් එහෙම එන්න එතන තියෙන error එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී අපි URL එක edit කරනවානේ / මොකක් හරි ID එක. මම දැනට 5 කියලා දෙනවා. 5 කියලා දීලා ආයෙ refresh කරනවා. දැන් ඔය විදිහට අපිට මේ ඇල්බම් එකේ නේම් එක මෙතන පෙන්වනවා. මේක අපිට ඕන එඩිට් කරන්න පුළුවන්. දැනට
edit method එක his නිසා මෙහෙම error එකක් දෙනවා. දැන් අපි edit කියන එක press කරාම එතන execute වෙන්නේ මෙන්න මේ method එක. මේ method එකේ view එකක් අපි create කරන්නේ නැති නිසා තමයි අර විදිහේ errors ටිකක් එන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මෙතන තව view එකේදී පොඩි වෙනස්කම් ටිකක් කරලා මෙතන තියෙන string එක මම edit කරනවා. album මම build කරගෙන run කරනවා. මේ වගේ අපේ view එක අපිට කැමති විදිහට වෙනස් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් මම හිතනවා මෙතනදී අපි සරලවම කරන්න හදපු දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. කරේ මේ model class එක ඇතුලේ මේ class එක හදාගත්තා. models කියන එකට class එක හදාගත්තා albums කියන. ඒ album කියන එක user request කරොත් ඒ album කියන එක දෙන්න ඕනේ. අපි album control එකක් හදාගත්තා. මේ album control එක ඇතුළේ තමයි user request එක එවන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට album details කියන එක ඇතුළට තමයි user request එක එන්නේ. මේක ඇත්තටම ගත්තොත් එහෙම මෙන්න මේක class එකක්. මෙන්න මේ details කියන කොටස මේ 5 කියන එක parameter එක. ඒක ඔයගලන්ට හොඳටම පෙවුණා අර error එක ආපුකින් මෙන්න මේ විදිහට class එක ඇතුලේ method එක ඇතුලේ parameter එක ඇතුලේ execute වුණොත් මෙන්න මේ කියන කොටස execute වෙලා මේ view එකට album එක pass වෙලා මේ view එක හරහා album අපිට පෙන්වන්නේ. දැන් මේ විදිහට තමයි අතන ගොතේම ඉස්සරහා සියලුම දේවල් අපි සිද්ධ කරන්න යන්නේ. මම හිතනවා බේසික්ස්ම ලෙවල් එකේ ඉන්න අයට මේක හොඳටම තේරෙන්නේ නැති කියලා. මොකද අපි ඉස්සරහට කරන්න යන දේවල් මේ වගේ තමයි තියෙන්නේ. ඒක නිසා අපි බලමු කොහොමද අපි ගිය පාර වීඩියෝ එකේ හදාගත්ත MVC Music Store එක ඉස්සරහට ඩෙවලොප් කරන්න යන්නේ කියලා. දැන් අපි එහෙනම් මේ ප්‍රොජෙක්ට් එක දැන් අපිට නවත්තලා අපි ගිය පාර පටන් ගත්ත ප්‍රොජෙක්ට් ඩෙවලොප් පටන් ගමු. හොඳයි එහෙනම් දැන් මේ තියෙන්නේ අපි ගිය පාර හදාගත්ත MVC Music Store කියන web application එක. දැන් අපිට මේකෙදි කරගෙන යන්න ඕනේ album, artist සහ review කියලා වෙනම module classes තුනක් තියෙනවා. මේ තුන අතර relationship එක maintain කරගෙන කරන එක තමයි මේ project එකේ අපි කරන්නේ. දැන් ඇත්තටම ගත්තොත් එහෙම අපිට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ තියෙනවා classes තුනක්. මම මෙතන class diagram තුන අඳින්න.
දැන් මේ ක්ලාස් තුන ගත්තාම මේ තුනේ රිලේෂන්ෂිප් තියෙන විදිහ ගැන තමයි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දැන් අපි මේ කරන්න යන විදිය අර ඉස්සෙල්ලා කරපු නෝමල් විදිය නෙමෙයි. අපි මෙතන code first entity framework එක පාවිච්චි කරලා කරන්නේ. මොකද ඒකෙන් අපි ලේසි database ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ නැති නිසා. ඉතින් මේ ආටිස්ට් කෙනෙක්ට ඇල්බම්ස් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ one to many relationship එක. ඒ වගේම තමයි එක ඇල්බම් එකකට රිවිව්ස් ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට එතනක් තියෙන්නේ one to many relationship එක. එක ඇල්බම් එකකට රිවිව්ස් ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ඇල්බම් එකට රිවිව්ස් ගොඩක්. හරි. දැන් මේ විදිහට තමයි අපි කරන්න යන ප්‍රොජෙක්ට් එකේ ක්ලාස් ඩයග්‍රෑම් එක සරලවම කිව්වොත් එහෙම අදින්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් එන අපි කෝඩ් කරන්න පටන් ගමු. අපි අර ඉස්සෙල්ලා බේසික්ස් ලෙවල් එකේ කරපු එක්සැම්පල් එක වගේ මේකටත් මේ මොඩල් එකට ගිහින් මොඩල් එකේදී අපිට ඕන ක්ලාසස් තුන ක්‍රියේට් කරගන්න ඕනේ. පළවෙනිම ක්ලාස් එක ක්‍රියේට් කරගමු ආටිස්ට් ක්ලාස් එක. ඒකෙදි අපිට තියෙනවා ප්‍රොපර්ටිස් දෙකක්. ඉස්සෙල්ලා වගේම තමයි ආටිස්ට් ID එකයි නේම් එකයි. අපි මේ ක්ලාස් එක ක්‍රියේට් කරගන්න ආටිස්ට්. මෙතනදී අපිට ප්‍රොපර්ටිස් දෙකක් තියෙනවා. වෙනම ඉස්සෙල්ලා වගේම prop tab පළවෙනි ප්‍රොපර්ටි එක තමයි artist id. ඒකේ property type එක int, property name එක artist id. ඊට පස්සේ අනිත් property එක තමයි name එක. ආයමත් prop tab property type එක string. ඊට පස්සේ property name එක name. ඊළඟට අපිට ඕන එක තමයි මේ ඇල්බම් කියන එක. දැන් අපි අර ඉස්සෙල්ලා ඉඳලා වගේ එක ආටිස්ට් කෙනෙක්ට ඇල්බම් ගොඩක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපිට මෙතනම මේ ක්ලාසස් දෙක අතර රිලේෂන්ෂිප් එක විදිහට තව ප්‍රොපර්ටි එකක් ඇඩ් කරන්න වෙනවා. අපි මේ ආටිස්ට් අදාළ ඇල්බම් ටික ලිස්ට් එකක් විදිහට පෙන්නනවා. ඒක නිසා මෙතන property type එකට list album ඒ වගේම තමයි property name එකට album. දැන් ඔයාලට පේනවා මෙතන මේ album එක කියන එක යටින් error එකක් විදිහට underline කරලා දෙනවා. එන්නේ එතනට ගිහින් control plus dot එක press කරන්න. එතකොට ඔයාලට කියනවා generate class for album in MVC music store.modules. මේකෙන් කියන්නේ මේක අපි මේක තමයි තෝරගන්න option එක. එතකොට ඔයාට මේ Visual Studio වලින් ආයේ අලුතෙන් album කියලා class එකක් create කරලා දෙනවා. දැන් මේ බලන්න මෙතන ඔයාගේ artist class එකට අමතරව තවත් album කියලා class එකක් create කරලා අපිට ඕන මේක මේ model එක right click කරලා add class කියන option වලින් ගිහින් add කරලා ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඉන්නේ මේ album කියන class එක තුල. මේ album කියන එකට මං ගාව තියෙනවා properties දෙකක්. මේ properties දෙකත් album id and album title. ඉතින් අපි prop tab album id එක int. ඒක නිසා එහෙම කියන album I'm a prop tab album title එක
එක string වෙනුනේ string title ඊට පස්සේ දැන් මෙතනදී අපි මේ album එක album එකට reviews ගොඩක් තියෙනවා. ඒ වගේම album එකට artist කෙනෙක් ඉන්නත් ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම artist කෙනෙක් ඉන්නවනේ. ඒ artist කෙනෙක් ඉන්නවනම් ඒකත් ඔක්කොම property එකක් විදිහට include කරන්න ඕනේ. දැන් මේ include කරන්න යන්නේ album එකට reviews ගොඩක් තියෙනවනේ. ඒකෙන්ද මේ reviews ආයෙමත් අර list එකක් වගේ තමයි මෙතන include කරන්න යන්නේ. මෙතන list මෙතන ඉස්සෙල්ලා වගේම control dot using system collections dot gmail. හරි. දැන් ආයෙමත් මෙතන underline කරලා තියෙන review කියලා එකක් නැහැ කියලා. ආයෙමත් අපි review කියන class එක create කරන්නේ. ඔයාලට ඉස්සෙල්ලා වගේ මෙතන පුළුවන් right click කරලා add class කියලා review කියලා class එකක් හදන්න. එහෙම නැත්නම් මෙතන control dot press කරලා generate class for review කියන එකට class එක create කරන්න. දැන් මෙතනදිත් ඉස්සෙල්ලා වගේම කියන්න තියෙන්නේ චුට්ටක් කරන එක ඔයාට අමුතුයි වගේ නම් ඒක එච්චර හිතන්න එපා. අපි මේක run කරලා පස්සේ ඔයාට හොඳටම තේරෙයි මොකද්ද කරේ කියලා. දැන් මේ අපි මෙතන කරන්නේ අර class 3 හදන එක. මම ඉස්සෙල්ලාගේ class diagram එක. ඒ වගේ ඒ තුනට අදාළ model එකේ classes හදන එක තමයි දැනට මෙතනින් කරන්නේ. දැන් මේ review කියන එකේ property set කරන්න තමයි දැන් යන්නේ. මෙතන මම add කරන පළවෙනි property එක තමයි review id එක. ආයෙමත් dot tab review id එකත් in ඒක නිසා int එකකින් තියලා review id ඊට පස්සේ මේක album එකත් එක්ක relationship එකක් තියෙනවා. එතකොට ඒක review එකකට තියෙන්න පුළුවන් එක album එකයි. ඒ වගේම තමයි album එකට reviews ගොඩක් තියෙන්න පුළුවන්. ඒක නිසා prof album id ඒ වගේම prof album prof අපි review එකේ content එක හදාගන්නේ. ඒකට string content prof ඊට පස්සේ reviewer ගේ email එක. මෙතනදී string හරි. දැන් අපි මේ models create කරන්න එක කරලා තියෙන්නේ. මෙතනදී ආයෙමත් අපි ආපස්සට ගිහිල්ලා බලමු මොකක්ද අපි කරේ කියලා. මුලින්ම අපි artist class එකක් හදාගත්තා. මෙන්න මේ class එකේ එක artist කෙනෙක්ට album ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට මේ list එකක් දාලා list එකකින් ගොඩක් වෙනවනේ. ඒ කියන්නේ එක artist කෙනෙක් බලවම album list එකක් තියෙන්න පුළුවන් මේක. ඒක තමයි මෙන්න මෙතනින් කරේ. ඒ කියන්නේ one to many relationship එක. ඊට පස්සේ අපි album කියලා model class එකක් හදාගත්තා. මේකේ
එක ඇල්බම් එකකට රිවිව්ස් ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි මෙන්න මේ විදිහට ලිස්ට් එක ඇතුලේ රිවිව් කියලා දෙන්නේ. එතකොට රිවිව් ලිස්ට් එකක් ගන්න පුළුවන්. ඒක තමයි one to many රිලේෂන්ෂිප් එකක් තියෙනවා මෙන්න මේ ඇල්බම් එක සහ රිවිව් එක අතර. හරි. ඊපස්සේ අපේ රිවිව් ක්ලාස් එක. දැන් මේ විදිහට තමයි අපි මොඩල් ක්ලාසස් ටික හදාගෙන එවර් කරගත්තා. දැන් මේක අපි බිල්ඩ් කරන්නේ මොකද? දැන් ඊට පස්සේ අපි යන්නේ මේ controllers add කරන්න. දැන් මෙතන controller right click කරලා ඉස්සෙල්ලා වගේම add controller. දැන් පාවිච්චි කරන්න යන්නේ මේ code first entity framework කියන ටෙක්නොලොජි එක. දැන් මේ code first entity framework කියන්නේ මේක මාර්ගයෙන් අපිට database automatically create කරන්න පුළුවන්. ඒක නිසා අර ඉස්සර කිව්වා වගේ අපිට ලේසියෙන් අපේ project එක කරගන්න ඉඩකඩ හම්බ වෙනවා. දැන් මෙතන MVC file controller with view using entity framework කියන option select කරලා add කියන button එක click කරන්න. දැන් මම මෙතනදී හදා ගන්න ඕනේ reviews වලට controller එකකුයි albums වලට controller එකකුයි. දැන් මුලින්ම හදාගමු album controller එක. මෙතන model class එක විදිහට දෙන්න album තියෙන album. ඊට පස්සේ data context class එක විදිහට MVC හරි මේ නම හොඳයි MVC music store.model.mvc music store context add මේ ටික එහෙම තියෙන add කිරීම කරමු. හරි දැන් මේ තියෙන විදිහට අපේ albums control එක create වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ albums controller එක. මේක ඇතුලේදී අපිට අවශ්‍ය සියලුම දැන් අපි ඉස්සෙල්ලා edit කරේ මතකද ඔයාලට details කියන method එක. දැන් මේකට අදාළව මේ albums කියන එකට අදාළව create delete details edit index මේ සියලුම views automatically හැදිලා තියෙනවා මේ code first entity framework use කරලා අපි control එකක් හදාගත්තාම අපි reviews control එක create කරන්න කලින් ගිහිල්ලා බලමු මේ program එක එකපාරක් run කරලා බලමු. ඉතින් මම ගිය පාරත් මේ වගේ run වෙනකොට කියන්න හැදුවේ මේ run වෙනකොට ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඇත්තටම අපි debug mode එකේ run වෙන නිසා ASP.NET වලින් සහ Visual Studio වලින් ගොඩක් දේවල් trouble shoot කරන්න ඕන දේවල් ඒ ගොඩක් දේවල් load කරලා තමයි දෙන්නේ. ඒක නිසා මේ debug mode එකේ run කරාම පොඩ්ඩක් මේක slow වෙන්න පුළුවන්. නමුත් application host කරාම මේ වගේ slow ගතිය කිසිසේත්ම ඇතිවන්නේ නැහැ. දැන් අපි ඉස්සෙල්ලා බැලුවම මෙතන අපි home කියලා home කරලා ගියම මෙහෙම වෙනවා. දැන් මෙතන ඇත්තටම සිද්ධ වුණේ මේ home control එකේ home කියන කොටස අපි type කරාම home කියන control එකට තමයි යන්නේ. දැන් අපිට albums කියන එකට යන්න ඕන. අපි albums control එකේ ඉස්සරහට යන්න කියන්නේ albums කියලා URL එක මෙතන edit කරලා ඊළඟ බලමු albums
හරි මෙන්න මේ වගේ view එකක් තමයි අපිට ලැබෙන්නේ. දැන් මට මෙතන පුළුවන් අලුතෙන් ඇල්බම් එකක් ඇඩ් කරන්න. දැන් closed මෙන්න මේ වගේ මම ඇල්බම් එක ටයිටල් එක දීලා ඒක ක්‍රියේට් කරනවා. ඔන්න තව ඇල්බම් එකක් අපි දානවා. මෙන්න මේ විදිහට අපිට ඇල්බම්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට එඩිට් කරන්න ඕන එඩිට් කරන්නත් හරි ලේසියෙන්ම මේ වගේ පහසුකම් හදලා දෙනවා. දැන් මේ හැම දෙයක්ම අපි වෙන වෙනම කෝඩ් කරේ නැහැ. කෝඩ් ෆස්ට් entity framework එකෙන් තමයි මෙන්න මේ වගේ හැම දෙයක්ම ලස්සනට හදලා දෙන්නේ. දැන් අපි ඊළඟට මේක මෙහෙම තියෙද්දි ගිහිලා ඇඩ් කරමු අපේ reviews controller එක. අර ඉස්සෙල්ලා අපේ albums controller එක ඇඩ් කරා වගේම controller එක right click කරා add controller ගියා. මෙතනදී ඉස්සෙල්ලා වගේම MVC file controller with view using entity framework මෙන්න මේකෙන් තමයි අපිට මෙතන තියෙන description and MVC controller with action with razor views to create, read, update, delete and list entries from an entity framework data context. මේ විදිහට තමයි අපිට create, read, update, delete හැම දෙයක්ම මේකෙන් ලබා දෙන්නේ. ඉතින් select වගේම dialog box එකෙන් මෙන්න මෙතන අපි ඕනේ review model class එකේ control එකක් add කරගන්න. review දැන් මෙන්න මේ විදිහට අපි review control එකත් add කර ගැනීම සිදු කරමු. දැන් අපි යමු ආයමත් program එක run කරලා බලමු කොහොමද මේ review කියන එක මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලා වගේම මෙතන අපි URL එක අප්ඩේට් කරගන්න ඕනේ reviews. මොකද අපේ control එක තියෙන්නේ reviews controller කියන. හරි. දැන් මම review එක create කරන්න යන්නේ. දැන් මෙතනදී මට පුළුවන් content tag දෙන්න. It's to revite email එක දීලා මේක create කරනවා. තවයක් create කරනවා. මේකත් අර ඉස්සෙල්ලා වගේ මට edit කරගන්න ඊට පස්සේ delete කරන්න මේ වගේ හැම option එකක්ම code first entry framework එකේ ලබා දෙනවා. ඉතින් ඇත්තටම ඔය වගේ තමයි මෙන්න මෙතන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් දැන් අපි ආයෙමත් යමු අපේ slides වලට. ඊළඟට අපිට තියෙන්නේ model එක ගැන තව කතා කරන්න. දැන් ඇත්තටම මම හිතනවා අපි කරපු දේ පාට තේරෙන්නේ නැති කියලා. මොකද අපි හිතන models තුනක් create කරා. ඊට පස්සේ models තුනට අදාළව වෙන වෙන controllers දෙකක් create කරා. අපිට ඕන වුණේ එතන album add කරන්න. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ reviews add කරන්න එක එක album වලට මේ වගේ දේවල්
ඉතින් අපි තන පාවිච්චි කරේ code first entity framework. ඒක නිසා අපිට database ගැන බලන්න සිද්ධ වුණේ නැහැ. ඒක automatically ඒ දේවල් සිද්ධ කරගත්තා. ඉතින් මේ වගේ හරි ලේසි project එකක් create කරගෙන යන්න පුළුවන්. දැන් ඔයාට ඕන අර අපු interface එක වෙනස් කරගන්න. ඒකත් හරිම ලේසි. view එකට ගිහිල්ලා ඒ pages අර ඕන විදියට edit කරගෙන ඉන්න සිදු කරගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මොකද්ද මේ model එක use කරන්නේ කවුද කියලා. ඇත්තටම මේ model එක use කරන්නේ කවුද? model එක interact වෙන්නේ මොනවත් සමගද? ඉතින් දැන් මේක ගැන කතා කරනකොට ඇත්තටම මේ user interact වෙන data design සහ data design කරන එක සහ represent කරන එක තමයි මේ model එකෙන් ඇත්තටම කරන්නේ. එතකොට users ලා බලාපොරොත්තු වෙන විදිහට data design එක හදන්න වෙන්නේ මෙන්න මේ model එක මාර්ගයෙන්. ඒ users ලා සාමාන්‍යයෙන් data එක interact වෙන්නේ input controls වලින්. දැන් අපි උදාහරණයකට ගත්තොත් drop down list, ඊට පස්සේ check boxes, text boxes වගේ දේවල් වලින් තමයි user කෙනෙක් අපේ web application එක interact වෙන්නේ. ඉතින් අපි අර ඉස්සෙල්ලා කළා වගේ auto code generate වෙන input controls හැදෙන විදිහට මේ models අපිට ඕන විදිහට ඒ වගේ auto code generate වෙන දේවල් එක support කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ input controls, display formattings, validations කියලා මෙතන point තුනක් තියෙනවා. මේ point තුන ඉස්සරහා තියෙන demo එකෙන් ඔයගලන්ට මම සරලව පැහැදිලි කරලා දෙන්න. අපි යමු ඊළඟට මේ models සාදා ගැනීම ගැන. දැන් මම හිතනවා ඔයගලන්ට හොඳ අත්දැකීම් හම්බෙන්නේදී මේ model එකක් create කරගන්නේ කොහොමද කියලා. දැන් මම ඉස්සෙල්ලා මේ වීඩියෝ එකෙම කියවිච්ච දෙයක් තමයි මේ attributes කියන්නේ. attributes කියන්නේ අපිට model class එක ඇතුළතදී තව දෙන්න පුළුවන් information, නැත්නම් properties වගේ දේවල්. දැන් ඔයා හිතන්නකෝ අපි අර content කියලා දැම්මනේ. content ගේ text field එකක් තිබුණා. ඒ text field එක අපිට අත්‍යවශ්‍යම වුණා. එහෙම නැත්නම් email field එක අත්‍යවශ්‍ය වුණා අපිට required කියලා attribute එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් email data type කියලා අපිට දෙන්න පුළුවන්. password field එකක් තිබුත් එහෙනම් අපිට password කියලා අර ලේසි මේ model කියන එකේ attribute එකක් නාර්ගේ ඒක ලබා දෙන්න පුළුවන්. දැන් මෙහිම ලබා දෙන එකේ වාසි ගැන අපි මේ කතා කරනවාම කතා කරගෙන යමු. දැන් මේ attributes ගැන අපි උදාහරණයක් කතා කරත් එහෙම දැන් අපි මෙහෙම බැලුවොත් අපි හදන මේ artist album classes වල name එක x and y characters අතර තියෙනවා. මෙහෙම නැත්නම් email address එක අනිවාර්යයෙන්ම තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා. ඉතින් දැන් මේ වගේ සියලුම දේවල් MVC වලට කියන්නේ මෙන්න මේ attribute වලින් තමයි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මෙතන කෝඩ් කරන කෝඩ් එකට අමතරව මේක additional information එක දෙනවා. දැන් මේ additional information ටික run time එකේදී MVC වලට read කරලා ඒ විදිහට actions set කරගන්න පුළුවන්. දැන් ඒක තමයි මෙන්න මේකේ තියෙන විශේෂත්වය. දැන් අපි අර ඉස්සෙල්ලා තිබ්බනේ මෙන්න මෙතන reviewer email කියලා. දැන් මේ මෙන්න මෙතන ඇත්තටම ඇවිල්ලා තින්නේ අර අපේ ක්ලාස් එකේ තියෙන name එකනේ. දැන් මේ name එක වෙනුවට අපිට පුළුවන් email address කියලා ලස්සන නමක් මෙන්න මෙතනට එන විදිහට හරි පොඩි කෝඩ් කැලකින් දෙන්න. අපි ඒක ඉස්සරහා demo එකේදී බලමු. ඉතින් මේ වගේ දේවල් තමයි මේ attributes වලින් කරන්නේ. මෙතන attributes කීපයක් පහල පෙන්නලා තියෙනවා. string length attribute, required attribute, regular expression attributes, compare attribute මේ වගේ.
මේ ඩිස්ප්ලේ ඇට්‍රිබියුට් එකේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ ඊමේල් ඇඩ්‍රස් එක ලස්සනට වෙන නමක් දෙන්න ඕන. එහෙම දෙන්න. ඉතින් ඊළඟට මේ data types ගැන කතා කරනකොට validations ඉතාමත් වැදගත් දෙයක්. මොකද අපි මේ ෆෝම් එකක් පාවිච්චි කරනකොට අපි ෆෝම් එකක් පාවිච්චි කරන්නේ ඇත්තටම data ඇතුළට ලබා ගන්න. මේ ඇතුළට ලබා ගැනීමේදී validation එක හරිම වැදගත්. ඉතින් ඇත්තටම මේ validation කරන එකත් MVC වලදී හරිම ලේසි. දැන් අපි input controls විදිහට ගත්තොත් අපි හදන මේ web app එක එක device වල run වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් mobile device වල ඊට පස්සේ desktop device වල මේ වගේ. එතකොට අපි දැන් email address එක type කරන තුන field එක email කියලා වෙනම specify කරොත් phone වල වගේ keyboard එක ඒ විදිහටම හැදිලා ඉන්නේ. ඒ කියන්නේ @sign.com වගේ තියෙන buttons වෙනම customize විදිහට ඒ keyboard එකේ එනවා. එහෙම නැත්නම් නිකන් normal string එකක් වගේ තමයි ඒකත් type කරන්න එන්නේ. දැන් මේ වගේ model class එකේ මේ information එක add කළාම ඒක view එකේදී පෙන්වන විදිය එක විදියට වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් password field එක කියලා specify කරත් ඒක dot හරි තරු වලින් වගේ තමයි වදින්නේ. ඉතින් මේ control එකේ මෙහෙම add කරාම අර control එකේදී මේක validate වෙනවා. ඉතින් මේක හරි ලේසියෙන් අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. මේක හරිම centralized system එකක් වගේ. මොකද අපි model එකේ define කරලා මේක view එකේදීත් පෙන්නනවා. view එකේ text box එක ඇතුලේ dot තමයි පෙන්නන්නේ. password එක වගේ specify කරලා. ඊට පස්සේ control එකේ මේක password එක විතර validate වෙලා ඒ අදාළ කරන්න ඕන දේවල් control එක වලින් සිද්ධ වෙනවා. හරි. දැන් අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් අපි ආයෙමත් Visual Studio එකට ගිහිල්ලා බලමු කොහොමද මේ email address විතර date type වෙනස් කරන්නේ, password විදියට data type වෙනස් කරන්නේ සහ මේ වගේ දේවල් කරගන්න කියලා. යමු ආයෙමත් Visual Studio එකට. හරි. දැන් මම කැමති අපි run කරපු project එක පියමු view source. දැන් මට මෙතන බලන්න ඕනේ මේ reviewer email එක මෙතන text box එක මොකක්ද තියෙන්නේ කියන්නේ email කියලා නැත්නම් text field එකක් විදියටද එහෙම. දැන් අපි බලමු ඒක පහළට ගිහිල්ලා මෙන්න මෙතන දැන් බලන්න මෙතන මේ type එකේ තියෙන්නේ text කළා වෙනවා. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ අපේ input class form control text box එක. ඊට පස්සේ මේ id එක ඊට පස්සේ මේ තියෙන්නේ type එක. අන්න ඒ විදිහට. දැන් මෙතනදී හොඳට බැලුවොත් පේනවා මෙන්න මේක තියෙන්නේ text එකක් විදිහට. දැන් අපි සාමාන්‍ය HTML කරොත් එන මේක අපි පෙන්නන්නේ type email address එකක් විදිහට. දැන් මේක අපිට වෙනස් කරගන්න නම් කොහොමද අපි model එකේදී මේක වෙනස් කරගන්න කියලා දැන් අපි බලමු. මේක close කරලා අපි යමු Visual Studio එකට. Visual Studio එකට එමුලා Visual Studio එක අපි යන්න ඕනේ මේ reviews.cs කියන class එකට. මේ class එක තියෙන්නේ මේ models
ෆෝල්ඩර් එක ඇතුලේ මේ තියෙන්නේ එන්නේ ක්ලාස් එක. දැන් මේක ඇතුලේ ගිහිල්ලා අපි මෙන්න මෙතනදී අපේ ඊමේල් ඇඩ්‍රස් එක කියන්නේ ඊමේල් ඇඩ්‍රස් එක පෙන්න ටෙක්ස්ට් ෆීල්ඩ් එක ඩිෆයින් කරන්න ඕනේ කොයි වගේද එන්න ඕනේ කියලා. මේක දැන් ඩිෆයින් කරනකොට අපි data type කියලා තමයි මේක ඩිෆයින් කරන්නේ. මේකේ keywords එන්නේ. අපි ඒක මෙහෙම ඩිෆයින් කරමු. ඊට කලින් මෙන්න මේක අපි නේම් ස්පේස් එක ඇඩ් කරන් ඉමු. මෙන්න මෙතනදී අපි අර ස්ලයිඩ්ස් වල දැක්කා වගේ අපිට කැමති විදිහට අපේ attributes දෙන්න පුළුවන්. credit card තියෙනවා, currency, custom, date, time, duration, email address. මෙතනද අපිට ඕනේ email address කියන එක. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඉතාමත් සරලව මේ අපිට ඕන විදිහට මේක කස්ටමයිස් කරගන්න. ඉතින් අපි ආයමත් පාරක් මේක බිල්ඩ් කරලා රන් කරලා බලමු කොහොමද අපේ අලුත් වෙබ් ඇප් එක මේ විදිහට එඩිට් වෙලාද නැද්ද කියලා. හරි. දැන් අපි ඉස්සෙල්ලා වගේම මේක right click කරලා යමු view source. දැන් බලන්න මෙතන අර ඉස්සෙල්ලා එකම තමයි input class form control අපේ control box එක. මේ control box එකේ type එක email විදියට වෙනස් වෙලා මෙතන ඒක. දැන් මේ විදියට අපි මේක ෆෝන් එක වගේ රන් කරලා බැලුවොත් එහෙම අපිට හොඳාකාරව බලන්න පුළුවන් keyboard එක normal text field එකයි මේකේ වෙනස් වෙන විදිය. ඉතින් මේ වගේම අපිට තව attributes සෑහෙන ගාණක් අපිට කැමති විදිහට add කරගන්න පුළුවන්. ඉතින් අපි ආයෙම යමු Visual Studio එකෙන් slides වලට. අපිට ඊළඟට මොනවද කතා ගන්න තියෙන්නේ කියලා මේ display attributes එක display attribute එක ගැන තමයි ඊළඟට කතා ගන්න තියෙන්නේ. අපි ඒකත් වෙනස් කරමු. මේ ඊට පස්සේ මේ display format තියෙනවා. මේ display format ගැන කතා කරනකොට මේ properties වගේම මේ properties වලට attributes වගේම properties වලට formattings දෙන්න පුළුවන්. ඔයාට ඕනම නම් ඔයාගේ formats උනත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඕන format එක මෙතන නැත්තම් ඔයාගේ custom format එක ඔයාට දීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ ඔක්කොම මතක තියාගන්න බැරි නිසා ඔයාට පුළුවන් මෙන්න මේ link එකට ගිහිල්ලා මෙතන විස්තර කරලා තියෙන සෑම format එකක්ම ලස්සනට බලා ගන්න.
අපි දැන් යමු ආයෙත් Visual Studio එකට ගිහිල්ලා අපි අර කතා කරපු විදිහට මෙන්න මේ reviewer email එකට display name එකක් දීලා බලමු. එතන display email address. හරි. දැන් මේක ආයෙ build කරගෙන run කරලා බලමු. දැන් මේ බලන්න මේක වෙනස් වෙලා තියෙන ලස්සන. දැන් මේ වගේම අපිට පුළුවන් මෙන්න මේ field එක required කියලා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් අවශ්‍ය නම් ඒ විදිහට වෙනස් කරන්න දෙන්නේ මෙන්න මෙච්චරයි. හරිම ලේසියි. මෙන්න මෙතන required කියලා ටයිප් කරලා තන ප්‍රශ්නේ ඉවරයි. මෙන්න මේ වගේ ලේසියි ඔයාලට පුළුවන් required field එක define කරගන්න. දැන් අපි මේක ආයෙමත් run කරලා බලමු. සමහරලාට error එකක් එන්න පුළුවන්. මොකද මම දන්න විදිහට මේ මේ වගේ errors එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතන ඇත්තටම සිද්ධ වෙන්නේ නැත්තේ මොකද සමහර data දැනට database එකේ තියෙන data ඒ field එක නැතිව එක data එකක් හරි තිබ්බොත් එහෙම අපි මේ required කියන එක update කරොත් එහෙම ඒ data එක ඇතුළට දාගන්න බැරි වෙනවා. දැන් ඒ වගේ වෙලාවට අපි කරන්න ඕනේ එක්කෝ තියෙන data ඔක්කොම delete කරලා ආයෙමත් මේක run කරන්න ඕනේ. එහෙම නැත්නම් database එක drop කරලා ආයෙ දාන්න ඕනේ. හරි ඒක ප්‍රශ්නයක් නෑ. අපි ආයෙමත් දැන් බලමු අපේ ස්ලයිඩ්ස් වල ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකක් ගැනද කියලා. adding validation. දැන් මේ validation එක add කරන්න තිබ්බ එක තමයි required කියන එක. ඒක ඔයා data එකකට add කරන්න කලින් කරා නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඒක හරියනවා. දැනට අපි අර add කරලා තියෙන data ආයෙමත් database එක update කරනකොට ඒ required column එකේ satisfy කරන්න බැරි නිසා තමයි අන්න අර error එක ආවේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ string length එක maximum minimum විදියට අපිට හදාගන්න. ඒකත් හරිම ලේසියෙන් කරන්න පුළුවන්. අර වගේම square bracket එක ඇතුලේ string length කියලා bracket එක ඇතුලේ 50 වගේ ගානක් දුන්නොත් එහෙම අකුරු 50ට වැඩිය ඒකේ තියෙන්න බෑ. ඉතින් මේ වගේ තව regular expressions ඊට පස්සේ range එකක් error messages එන විදිහ මේ හැම දෙයක්ම අපිට පුළුවන් මේ validations මාර්ගයෙන් model එක ඇතුලේ validations model එක ඇතුලේ add කරගන්න. දැන් අපි කතා කරමු මොකද්ද මේ advanced concepts කියන්නේ කියලා. මේ advanced concepts ගැන අපි
කතා කරනවා මොඩල්ස් වලින් කාර්ය පහසු කරන්නේ කොහොමද කියලා. ඇත්තටම ගත්තොත් එහෙම මම කියන්නත් නැහැ දැන් ඕගොල්ලෝ හොඳටම දැක්කා මේ ඔටෝමැටික් UI ක්‍රියේෂන් එක ගැන. මොකද අපි කොහොමදවත් අර ක්‍රියේට් කරනකොට එන දේවල් අපේ ඩේටා එකක් ඩිලීට් කරනකොට එන්න ඕන view එක ඊට පස්සේ එඩිට් කරනකොට එන්න ඕන view එක මේ කිසිම දෙයක් අපි හැදුවේ නැහැ. දැන් ඒ වගේ දේවල් හැම එකක්ම මෙන්න මේ ඔටෝමැටික් ක්‍රියේෂන් ගානට තමයි අයත් වෙන්නේ. මොකද ඒවා අපි හැදුවේ නැහැනේ. එහෙම. ඉතින් ඇත්තටම හරි ලේසි අපිට පුළුවන් ඔන්න වැඩේ කරගන්න. අපි ඊළඟට කතා කරනවා මේ මොඩල් බයින්ඩින් ගැන. මේ මොඩල් බයින්ඩින් ගැන කතා කරනකොට මම මේ කතා කරන කලින් දෙයක් පෙන්නන්නම් විෂුවල් ස්ටුඩියෝ එකේදී. අපි ගියොත් එහෙම මේ රිවිව්ස් කන්ට්‍රෝල් එකේ ඕනම කන්ට්‍රෝල් එක තියෙනවා. මේකෙන් public action result create bind කරලා තියෙනවා මෙන්න මෙතන. අපි බැලුවොත් එහෙම edit එකක් ඇතුලේ හරි. දැන් මේ බලන්න මේ edit එක ඇතුලේ මෙන්න මෙතන මේ bind කරලා තියෙනවා review කියන එක. දැනට මේ ටික අයින් කළා දාන්න. හිතන්න මෙන්න මේක ගැන විතර. මෙන්න මේක ගැන. දැන් මේ review කියන form එක ඒ කියන්නේ මෙන්න මේ review කියන form එක මෙයා අරගෙන තිනවා මේ ක්ලාස් එකේ මෙතඩ් එක ඇතුළට. දැන් අපි බැලුවොත් එහෙම මේ bind කියන නිසා අපි දැකපු අර create form එක මෙයා edit කරනකොට මෙන්න මේ තියෙන fields ඔක්කොම form එක පිටින්ම මේක ඇතුළට අරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම මේක සෑහෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද මේක අපි කරන්න ඕනේ නැහැ. එයා ඔටෝමැටික්ම ඒක කරගන්නවා. දැන් මේ මොඩල් බයින්ඩින් වලින් කන්ට්‍රෝලර් සහ ක්ලාසස් ඒ ක්ලාස් එකකින්ද අපිට පුළුවන් ඕන දෙයක් ඇතුළට අරගෙන පැරාමීටර් එකක් විදිහට හරි ලේසියෙන් අපිට ඕන දේවල් කරගන්න. මේ ඇක්ෂන් සහ මෙතඩ්ස්. ඇක්ෂන්ස් කියන්නේ මෙන්න මේ තින්නේ ඇක්ෂන් එක. අපි මේ හැම එකක්ම ඇක්ෂන් එකක් කියන්නේ මෙතඩ් එකක් කියලා තමයි මෙච්චරලා කතා කරන්නේ. ඉතින් ඒ වගේම methods take parameters අපි ඉස්සෙල්ලා කතා කරා වගේ දැන් අපි අර මුලින්ම id එක ඇතුළට ගත්තේ ඒ වගේ url එකේ ඉන්න දෙයක් අපිට parameter එකක් ඇතුළට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි advanced model concept යටතේ කතා කරන ඊළඟ point එකකින් කතා කරන්නේ මේ custom validation attributes සහ view model ගැන. දැන් custom validation attributes ගැන මම ඉස්සෙල්ලත් කතා කරා. අපිට අවශ්‍ය විදිහේ attributes නැත්තම් දැන් හිතන්නකෝ date attribute tag ගැන කියලා. දැන් ඔයාට ඕන date format එක නැත්තම් ඔයාට පුළුවන් ඔයා කැමති විදිහට date format එක define කරලා ඒක පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ built-in attributes නැති වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේම attributes පාවිච්චි කරන්න. දැන් ඊට පස්සේ අපි කතා කරමු මේ view model ගැන. view model ගැන කතා කරනකොට ඒකත් එක්තරා ජාතික pattern එකක්. MVVM එහෙම නැත්නම් model view model මේ හැම විදිහටම අපි මේක හඳුන්වනවා. දැන් අපි බැලුවොත් එහෙම මේ view model එකකින් කරන්නේ මොකද්ද කියලා. ඇත්තටම view model එකේදී වෙන්නේ අපි back end එකේ තියෙන structural data user ට view කරනකොට ඒ අතර වෙන්න ඕන වෙනස තමයි මේ view model එකෙන් මූලිකවම කරන goal එක වෙන්නේ. කියන්නේ වෙනස අඳුරගන්න එක. දැන් අපි උදාහරණයක් විදිහට මේක ගත්තොත් එහෙම හිතන්න මෙහෙම තියෙනවා කියලා මං ගාව තියෙනවා employee database එක. දැන් මේ database එකේ තියෙනවා employee first name එක, last name එක සහ employee ID එක
සහ ඒක රෙකෝඩ් එක ඇඩ් කරන දවස. දැන් අපි බැලුවොත් එහෙම මේ එම්ප්ලොයි ID කියන එකත් ඔටෝමැටික්ලි ඇඩ් වෙන දෙයක් කියලා හිතන්නකෝ. දැන් ඩේට් එකත් අපි ඇඩ් කරන දවස ඔටෝමැටික්ලිම ගන්න පුළුවන්. දැන් එතකොට අපි එම්ප්ලොයි කෙනෙක් ඇඩ් කරනකොට මේ හතරම පෙන්වන්න ඕනේ. ඇත්තටම නැහැනේ. අපිට ඕනේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි විතරයි අපේ ඩේටාබේස් එකේ විදිහට. එතකොට අපි අර අනිත් දෙක, ඒ කියන්නේ ID එකයි date එකයි user ට පෙන්වන්න ඕනේ නැහැ. මෙන්න මේ වෙනස අඳුරගෙන user ගේ view එක වෙනස් කරන විදිහ තමයි මේ view model එකෙන් ඇත්තටම කරන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ drop down list වල අපිට drop down list එකට එවන්න ඕන දේවල් මේ හැම එකක්ම මේ view model වලින් control කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරාම අපිට හරි ලේසියෙන් පුළුවන් වෙනවා අපේ වැඩ ටික කරන්න යන්න. ඉතින් හරිම ලේසියෙන් පුළුවන් මොඩල් එකක් පාවිච්චි කරලා අපිට හැම දෙයක්ම හැන්ඩල් කරන්න. ඉතින් මොඩල්ස් ගැන කතා කරන්න ගෙන අපු දේවල් තියෙන්නේ ඔච්චරයි. අපි සාමාන්‍යයෙන් හැම දෙයක් ගැනම කතා කරා මූලික වශයෙන්. ඊට පස්සේ අපි ඊළඟ සෙෂන් එකේ කතා කරමු Visual Studio වල තියෙන ෆීචර්ස් ගැන. එහෙනම් ඊළඟ මොඩියුල් එකේ හම්බ වෙනවා. ඔබ සැමට ජය වේවා.